බුද්ධාභිවන්දන समन्ता चक्कवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्ग मोक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අප්පමත්තෝ පමත්තේසු සුත්තේසු බහුජාගරෝ අබලස්සංව සීගස්සෝ හිත්වා යාති සුමේද සෝති. ඒ අපගේ ශාස්ත්‍රු වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. පින්වත්නි, ඔබ හැම දිනාම අදත් මෙත් සඳහම් විකාශය තුලින් ඔබේ ජීවිතයට වැදගත් වන ධර්ම කොටසක්, ඔබේ ජීවිතයට උදව් වන ධර්ම කොටසක් පිළිබඳ අවධානය යොමු කර ගන්නටයි කල්පනා කරන්නේ. අද මේ උතුම් ධර්ම දේශනාවේ සදැහැති දායකත්වයේ ගැන කටයුතු කරන්නේ කඩුවෙල කොරතොට මැණික් ආශාර පාරියේ පදිංචි උමා ප්‍රියංගනී ජයසිංහ මහත්මිය, සුනිල් හල්පේගම මහත්මයා ඇතුළු දූදරු පිරිස විසින් තමයි අද ධර්මානුශාසනාවට තමන්ගේ දායකත්වයේ දරමින් කටයුතු කරන්නේ. ඒ ඇත්තන්ගේ ප්‍රධාන අරමුණු සිහි කරලා අපි දේශනාව අවසානයේ පුණ්‍යානුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. පින්වත්නි, සාමාන්‍ය ලෝකේ දකින්න පුළුවන් ඇස් දෙකෙන්. ඇස් දෙකෙන් දකින ලෝකේ යථාර්ථය නෙමෙයි කියලා අපේ බුදුරජාණන් වහන්සේ අපිට ඉගැන්වුවා. ඇස් දෙකට පේන දේ මහණෙනි ලෝකේ යථාර්ථය නෙමෙයි, යථාර්ථය ඇස් දෙකෙන් දකින්න බෑ කියලා අපට බුදුරජාණන් වහන්සේ ඉගැන්වුවා. සමහර මිනිස්සු ඉතින් ඔය ඇස් වලින් දකින දේවල් දැක්කාම කියනවා තමයි අනේ මෙච්චර දේවල් මේ ඇස් දෙකෙන් දකිනවා, අපිට මේ කලකිරෙන දේවල් ඇස් දෙකට පේනවා නේද කියලා සමහර අය කියනවා. මට නම් මේ ජීවිතේ එපා වෙලා තියෙන මේ දකින දේවල් වලින් කියලා සමහර අය කියනවා. ඇත්තටම ජීවිතේ කලකිරෙන්න ඇස් දෙකෙන් බෑ පින්වත්නි. ඒකට හොඳ විධිමත් තීව්‍ර ප්‍රඥාවක් තියෙන්න ඕන. ඒ නිසා අපි හැම වෙලාවකම දක්ෂ වෙන්න ඕන. ඒ කියන්නේ බාහිර ලෝකයක් අභ්‍යන්තර ලෝකයක් දකින්න ප්‍රඥාව නැමැති ඇසින්. ප්‍රඥාව නැමැති ඇසින් අපට ලෝකේ බලන්න පුළුවන් වුණොත්, අපි දිහා බලන්න පුළුවන් වුණොත්, එදාට අපිට අපි ගැන ජයග්‍රහණයක් හදා ගන්න පුළුවන්. සාංශාරික තරඟේ පරාජිත පිරිසක්නේ අපි. සංසාරයේ සැබෑ ජයග්‍රහණයේ තියෙන්නේ සංසාරයේ කියන මාර්ගයෙන් එළියට බැහැගත්තොත්. අපි තවමත් මේ සංසාරේ අතපොත ගගා යනවා. අඳුරේ අතපොත ගගා යද්දී බුදු කෙනෙක් පහළ වෙලා හරියට ආලෝකය දුන්නා වගේ වැඩක් තමයි කරන්නේ. එහෙමනම් අපි දක්ෂ වෙන්න ඕන මොකටද පින්වත්නි? අපි හැම වෙලාවකම අපේ අභ්‍යන්තරේ දක්ෂ වෙන්න ඕන. මසැසින් නෙමෙයි. ඒ කියන්නේ මේ අපිට පේන ඇස් දෙකකින් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නු ඇහෙන් ලෝකේ දකින්න අපි දක්ෂ වෙන්න ඕන. ඒතර බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්න ඇහෙන් අපිට ලෝකේ දැක ගන්න පුළුවන් වුණොත් එදාට මේ දුවන තරඟේ ඉවරයි පින්වත්නි. එදායින් පස්සේ ආයේ තරඟයක් නැහැ. මේ විඩාබර සංසාරික ජීවිතයෙන් එයාට සම්පූර්ණයෙන්ම ගැලවිලා නිදහස් වෙන්න පුළුවන්. බුදු කෙනෙක් පහළ වුණු නිසා අපි යන්තම් පිනපව ගැන හරි දන්නවා. කුසල අකුසල් ගැන හරි දන්නවා. ධර්මයේ අධර්මයේ හරි දන්නවා. සත්‍ය අසත්‍ය වචන මාත්‍රයෙන් හරි දන්නවා. හැබැයි බුදු කෙනෙක් නැති ලෝකේ පිනපව දන්නේ, කුසල අකුසල් දන්නේ, සත්‍ය අසත්‍ය දන්නේ, යහපත අයහපත දන්නේ, කල යුත්ත නොකල යුත්ත දන්නේ. එතකොට සාමාන්‍ය ලෝකේ කල යුත්ත නොකල යුත්ත දන්නේ කියන්නේ අසරණයි. ඒ ලෝකේ කොච්චර දියුණුනත් අසරණයි. සමහරට විද්‍යාත්මකව බොහෝම ඉහළට ගිය ලෝකයක් වෙන්න පුළුවන් ඒක.
නමුත් ඒ ලෝකයේ අසරණයි පින්වත්නි. බුදුරජාණන් වහන්සේ අපිට කල යුත්ත නොකල යුත්ත ගැන අදහසක් මතු කරන්නේ. එතකොට අපි දක්ෂ වෙන්න ඕන එක දෙයකට. මොකටද? සිත පවට වසී වෙන්න නොදී හිත රැකගන්න, තමන්ව පරිස්සම් කරගන්න තම තමන් දක්ෂ වෙන්න ඕන. පින්වත්නි, ඔබ පවට බැහැගත්තොත්, ඔබේ ජීවිතේ පවට ඊඩ වෙන් කරගත්තොත්, ඔබේ හිත පවට විවෘත වුණොත් පියවරක් පියවරක් පාසා ඔබ පස්සට විසි වෙන්නේ. පියවරක් පියවරක් ගානේ ඔබ පිටිපස්සට විසි වෙනවා. සමහර විට ඔබ උගතෙක් වෙයි. විශාල අධ්‍යාපන දැනුමක් තියෙන පුද්ගලයෙක් වෙයි. විශාල බුද්ධි පරාසයකට විවෘත වුණු වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවෙක්, ගගනගාමියෙක් වෙයි. හැබැයි පින්වත්නි, ඔබේ හිත පවට වසී වෙලා නම්, පව පින ගැන අදහසක් ඔබට නැත්තම්, ඔබ කොයිතරම් බුද්ධිමතෙක් වුණත් පියවරක් පියවරක් ගානේ ඔබ පිටිපස්සට විසි වෙනවා. සාංශාරික වශයෙන් ඔබ විසි වෙනවා. ඒ නිසා තමයි බුදුරජාන් වහන්සේ මේ සියල්ලට වඩා වටිනාම දේ විදියට උන්වහන්සේ පෙන්වුවේ කඩමල්ලක් ඇඳගෙන හරි කමක් නැහැ. රෙදි කෑල්ලක් පටලවගෙන හරි කමක් නැහැ. ජීවිතේ දුක් විඳ විඳ හරි කමක් නැහැ. අඬ අඬ හරි කමක් නැහැ. පසුතැවි තැවි හරි කමක් නැහැ. මේ ධර්මයක් පුහුණු කරන එක. ධර්මයක් පුහුණු කරද්දී ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ඕන තරම් හම්බෙන්න පුළුවන්. දැන් පැවිද්දන් විදියට, හාමුදුරුවෝ විදියට අපිට පවා ලාභ සත්කාර වල අඩුවක් නැහැ. හැබැයි ඒවට වසී නොවි තමන්ව පරිස්සම් කරගන්න තමන් දැනගන්න ඕන. අපිට ලාභ සත්කාර ලබා දෙන අය සුගතියයි දීලා. හැබැයි මේ ලාභ සත්කාර ගත්ත මම දුගතියේ නම් මම අනාරක්ෂිතයිනි පින්වත්නි. ඒ නිසා හැම වෙලාවකම ගිහියෙක් හෝ වේවා, පැවිද්දෙක් හෝ වේවා, අපි හැම දෙනාම අපිව පරිස්සම් කරගන්න, අපිව සුරක්ෂිත කරගන්න අපි දක්ෂ වෙන්න ඕන. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මතක් කළේ නිදි වරාගෙන හරි කමක් නැහැ මහණෙනි, මේ ධර්මයේම පුහුණු කරන්න කියලා. අර ලස්සන දේශනාවක තියෙනවා අනාගතයේට මේ බුද්ධ ශාසනය කඩා වැටෙන විදිය. ඒ කාලේ හාමුදුරුවෝ ඔළුව තියලා තියෙන්නේ ලී වලින් හදාපු කොට්ට වලට පින්වත්නි. ලීයෙන් හදාපු කොට්ටයකට ඔළුව තියාගෙන තමයි ඒ කාලේ හාමුදුරුවෝ සැතපීලා තියෙන්නේ. උන්වහන්සේ හරි ලස්සන කතාවක් කියනවා මහණෙනි, අනාගතයේට භික්ෂුව මේ ලී වලින් හදපු කොට්ටේ අයින් කරලා පුළුන් වලින් හදපු කොට්ටේට ඔළුව තියන්න පටන් ගන්නවා කියනවා. මේ ලී වලින් හදාපු කොට්ටේට ඔළුව තියාගෙන පළවෙනි යාමේ ඇහැරලා ඉඳලා දෙවෙනි යාමේ සැතපීලා තුන්වෙනි යාමේත් අවදි වෙලා සක්මන් කරන වැඩපිළිවෙල මග ඇරෙනවා කියනවා. දැන් අද ඒක වෙලා ඉවරයි අපි හැමෝටම. මහණෙනි, ලී වලින් කොට්ටයක් හදාගෙන ඒ ලී කොට්ටේට ඔළුව තියාගෙන නිදාගත්ත භික්ෂුව දෙවෙනි යාමේ විතරයි නිදාගෙන අනිත් යාමේදී බණ භාවනා කරමින් ධර්මයේ පුහුණු කරනවා කියනවා. හැබැයි අනාගතයේට මහණෙනි, ඔය ලී වලින් හදාපු කොට්ටේට ඔළුව තියෙන භික්ෂුව ලී වලින් හදාපු කොට්ටේ ගොරෝසුයි කියලා ඒක විසි කරනවා කියනවා. ඒක අමාරුයි කියලා අයින් කරනවා කියනවා. ඒකේ හොඳට නිින්ද යන්නේ නැහැ කියලා ඒක බැහැර කරනවා, පිටත් කරනවා, විසි කරනවා, අයින් කරනවා, ඉවත් කරනවා කියනවා. ඒ කොට්ටේ අයින් කරලා ඒ භික්ෂුව සුව පහසු කොට්ටයක් ඔළුවට ගන්නවා කියනවා. සුව පහසු යහනාවක් හදා ගන්නවා කියනවා. සුව පහසු කොට්ටේකට ඔළුව තියාගෙන හොඳට නිදා ගන්නවා කියනවා. එදාට මහණෙනි, ඒ ලාභ සත්කාර වලට දායාද වෙච්ච භික්ෂුව මේ ශාසනයේ ප්‍රතිලාභ හදන්නේ නැහැ කියනවා. මම කියන්නේ සුව පහසු දේවල් පරිහරණය කිරීමේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. එයා ඒ සුව පහසු දේවල් වලට මොනතරම් බැඳිලාද කියන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. සුව පහසු දේවල් මොන විදියට හෙව්වත් පින්වත්නි, මේ ස්වල්ප වූ අල්ප වෙච්ච ජීවිතයකනේ අපි නතර වෙලා ඉන්නේ. ඒ ස්වල්ප වූ අල්ප වෙච්ච ජීවිතයේදී ඔබ අල්ලගත්ත දේවල් ටික අතහැර ගන්න බැරුව ඔබේ ජීවිතයේ සැදෑ කාලේ මොන විදියට අසරණ වෙන්න පුළුවන්? මොන විදිය වෘත්තීය වටිනාකම් තිබුණත්, මොන විදියට Tamanගේ ජීවිතේ වටිනාකම් හදාගෙන හිටියත්, ජීවිතේ මරණාසන්න වෙනකොට අපි හැමෝම අසරණ වෙනවා. අසරණ නොවි ඇස්පියා ගන්න රහස ඉගැන්වුවේ අපගේ බුදුරජාණන් වහන්සේ විතරයි. ඇස්පියා ගන්නකොට, ඇස්පිය වෙනකොට, ජීවිතේ කඩා වැටෙනකොට, ජීවිතේ පසුබෑමක් ඇති වෙනකොට,
ජීවිතේ බිඳ වැටෙනකොට බොහෝම සැහැල්ලුවෙන් බිඳ වැටෙන එක දිහා බලාගෙනත් ඒකෙන් ධර්මයක් අල්ල ගන්න විදිය. කඩා වැටෙන ලෝකේ දිහා බලාගෙන කඩා වැටිච්ච තැනින් ධර්මයේ මතු කර ගන්න විදිය අපිට ඉගැන්වුවේ අපගේ බුදුරජාණන් වහන්සේ විතරයි. කඩා වැටෙන හඬා වැටෙන ලෝකේ කඩා වැටෙන්නේ නැතුව හඬා වැටෙන්නේ නැතුව hina වෙන්න ඉගැන්වුවේ අපගේ බුදුරජාණන් වහන්සේ. මේ අතාර්ථයට විවෘත වුණාම ඕනම අත්දැකීමක් ඉස්සරහා අප්පුඩි ගගහා hina වෙන්න පුළුවන් හිතක් හැදෙනවා පින්වත්නි. මතක තියාගන්න වස්තුව මෙහි අත්හරින්න වෙනවා. වස්තුව මෙහි අතහැරලා යද්දී ඔබ හොයාගත්ත මානව සම්පත් යාළුවෝ දෙමව්පියෝ දරුවෝ ටික ඔක්කොම සොහොනට ඇවිල්ලා නවතී. ඒතර වස්තුව ගෙදරම නවතිනවා. යාළුවෝ ඥාතිවරු හිතවතුන් සොහොනේ නවතිනවා. කර්මය පසුපස්සෙන් ලුහු බඳිනවා නිවන් දකින්න තාක්කල්. එහෙමනම් යාළුවන්ටත් වඩා වස්තුවටත් වඩා වස්තුව ගෙදරම ඉවරයි නම් යාළුව සොහොනෙන් ඉවරයි නම් සාංශාරික වශයෙන් පසුපස්සෙන් ලුහු බඳින එකම දේ කර්මේ නම් මේ කාරණා තුنين වඩාත්ම පුද්ගලයා කිට්ටු වේ යුතු සංවේදී විය යුතු උනන්දු විය යුතු කාරණේ මොකද්ද කියලා ඔබේ හෘද සාක්ෂියෙන් අහලා බලන්න පින්වත්නි. ඔබේ පසුපස්සෙන් ලුහු බඳින්නේ ඔබේ පසුපස්සෙන් මෙන්න ඔබේ පොට්ටනිය උඹට මේක තමයි හම්බ වෙන්නේ කියලා කර කියාගත්ත දේවල් ටික නම් ලැබෙන්නේ ඔබේ රත්තරන් බඩු ටිකේ පොට්ටනිය නැත්තම් ඔබේ ඉඩකඩම් ටිකේ පොට්ටනිය නැත්තම් ඔබේ ඉඩකඩම් වල පිඹුරුපත් ටිකේ පොට්ටනිය නැත්තම් ඒ පොට්ටනිය ඔබේ ගොඩනගාගත්ත අල්මාරියට දාගත්ත සාරි ටික නැත්තම් ඔබේ හොයාගත්ත උපකරණ ටික නැත්තම් ඒ පොට්ටනිය තියෙන්නේ ඔබ කරගත්ත කර්මේ නම් කුසල් විදියට හෝ අකුසල් විදියට හෝ ගොඩනගාගත්ත එකම දේ දායාද විදියට නම් හම්බ වෙන්නේ ඔබ වඩාත් සංවේදී වෙන්න ඕන අර ආර්ථිකයක් ගොඩනගා ගන්න යාළු මිත්‍රයෝ දරුවෝ මල්ලෝ හදාගන්න ඒ ඔක්කොමත් එක්කම වඩාත් සංවේදී වෙන්න ඕන තැන තමයි කර්මය කියලා කියන්නේ. කුසලයේ තුල වඩාත් සංවේදී විය යුතු අවස්ථාවක තමයි අපි හැම දිනාම නැවතිලා ඉන්නේ. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ ලාභ සත්කාර වලට දායාද වෙන්නේ නැතුව තමන්ව පරිස්සම් කරගන්න කියලා. දැන් ගිහියෙකුට හෝ වේවා පැවිද්දෙකුට හෝ වේවා. දැන් ගිහියෙක් වුණත් ලාභ සත්කාර වලට දායාද වෙනවා කියලා කියන්නේ මේ ලැබෙන සමන්ගේ භෞතික දේවල් වලට වැටුපට වසී වෙන්නේ නැතුව ජීවිතේ පවත්වන්න ලැබිච්ච දේවල් විදියට දකිමින් ඒ තුලත් ධර්මයක් දකිමින් මගේ පරණ පිනකටයි මට මේව හම්බ වෙන්නේ. මම නැවත නැවත කුසලයක් තුල ශක්තිමත් වෙන්න ඕන කියන වැඩපිළිවෙල තියාගන්න. ඊටත් වඩා වැදගත් දේ තමයි ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ. ඔකට හරි ලස්සන සූත්‍රයක් මම කියන්නම්. මහාක සූත්‍රය කියලා හරිම ලස්සන දේශනාවක් තියෙනවා. ඒ මහාක සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කරන කාලේ උන්වහන්සේ වැඩ සිටියේ මච්චිකා සණ්ඩේ. මච්චිකා සණ්ඩේ තිබුණා මේ අම්බට්ට කියලා වනලැහැබක්. ඒ මච්චිකා සණ්ඩේ අම්බට්ට වනලැහැබේ විශාල හාමුදුරුවෝ ප්‍රමාණයක් වැඩ හිටියා. උන්වහන්සේලා සියලු දෙනාම බොහෝම හොඳින් ධර්මයේ පුහුණු කරගෙන ගුණධර්ම දියුණු කරගෙන ඒ මච්චිකා සන්දේ අම්බට්ට කියන අඹ වණේට වෙලා බණ භාවනා කරගෙන හිටියා. ඔබ දන්නවනේ අර චිත්ත කියලා ගෘහපතියෙක් හිටියේ. පිරිමියෙක් නම් චිත්ත වගේ වෙන්න කියලානේ බුදුහාරු මතක් කළේ. පිරිමියෙක් නම් අනේ පිඬුසිටුවරයා වගේ වෙන්න කියලා නැහැ. පිරිමියෙක් නම් චිත්ත ගෘහපතියා වගේ වෙන්න කිව්වේ. අනාගාමී වෙච්ච ශ්‍රාවකෙක් චිත්ත කියන්නේ. ඒතර අනාගාමීකම කියන්නේ ගිහියෙකුට ලබන්න පුළුවන් කූට ප්‍රාප්තිය. එයාට එතනින් එහාට දියුණු කරගත යුතු මාර්ගඵලයක් ලැබනවා නම් එයා ඒකාන්ත වශයෙන් පැවිද්දකට යන්න ඕන. පැවිද්දෙන් තොරව සම්පූර්ණම කෙලෙස් වලින් නිරුද්ධ වෙච්ච තැනක් ගැන ගිහි ජීවිතේ ඉඳගෙන හොයන්න බෑ පින්වත්නි. හැබැයි අනාගාමී වෙනකන් ගිහි ජීවිතය තුල ඉන්න පුළුවන්. අනාගාමී ශ්‍රාවකයෙකුට ගිහි ජීවිතයේ සම්බාධකයක් නෙමෙයි. දැන් බලන්න චිත්ත ගෘහපතියාට හිතුණා මේ මච්චිකා සණ්ඩේ තියෙන මේ අම්බට්ට කියන අඹවනේ වනලැහැබේදී සංඝයා වැඩ ඉන්නවලු උන්වහන්සේලාට දානි ටිකක් දුන්නා නම් හොඳයි කියලා මේ චිත්ත ගෘහපතියා හවස් කාලේ ඇවිල්ලා මේ සියලු ස්වාමීන් වහන්සේලා සමග ඊටාම පිළිසඳර කතාවක යෙදුණා. ස්වාමීන් වහන්සේ කොහොමද මේ දවස්වල
ඔබ වහන්සේලාගේ අඩුපාඩු එහෙම මොනවද? ඔබ වහන්සේලාගේ ජීවිතේට මොනවා හරි අපහසුතා එහෙම තියනවද මේ වනල හැබේ කියලා. ඉතින් අර සුව දුක් විමසන්න පටන් ගත්තා. ඒ සුව දුක් විමසගෙන ඉන්නකොට මච්චිකා සණ්ඩේ මේ අම්බට්ට වනල හැබීටපු හාමුදුරුවරුන්ට කිව්වා ස්වාමීනි හෙට මම අපේ මේ මාලිගාවේ සිටු මාලිගාවේ අපේ ගෙදර දානි ටිකක් දෙන්න ලෑස්ති කළා. ඔබ වහන්සේලා හෙට මං කෙරෙහි අනුකම්පාවෙන් වඩින්න ඕන අපේ ගෙදරට. ඔබ වහන්සේලා වඩී කියලා මම මග බලාගෙන ඉන්නවා. හාමුදුරනේ හෙට වඩින්න කිව්වා. හෙට වඩින්න නැතුව ඉන්න එපා කිව්වා. ඉතින් මේ ස්වාමීන් වහන්සේලා මේ චිත්ත ගෘහපතියා කෙරෙහි කරුණාවෙන් අනුකම්පාවෙන් ඒ දානේ බහරගත්තා. පහුවෙනිදා උදෙන්ම එක මිනිස්සෙක් ගෙදර වැඩ කරන මිනිහෙක් අතේ පණිවිඩයක් එව්වා ස්වාමීන් වහන්සේලා වැඩම කරගෙන එන්න කියලා. ඔය සියලු දෙනා වහන්සේම වැඩම කළා. සියලු දෙනා වහන්සේම වැඩම කළාම ඔය අතර පිටිපස්සෙන් හිටියා මහාක කියලා ටිකක් ආනුභාව සම්පන්න භික්ෂුවක්. හොඳට අෂ්ට සමාපatti දියුණු කරගත්ත, ධ්‍යාන සමාපatti උපදවා ගත්ත, බොහොම එ르දී එහෙම පාන්න පුළුවන් හාමුදුරු කෙනෙක්. හැබැයි උන්වහන්සේ ගොඩාක් වයසක කෙනෙක් නෙමෙයි. පැවිදි වෙලත් ලොකු කාලයක් වෙන්නේ නැහැ උන්වහන්සේ. බොහොම ටික කාලයයි පැවිදි වෙලා. මේ මහාක කියන හාමුදුරුව වැඩි කාලයක් පැවිදි වෙලා නැහැ. ඉතින් දානෙට වැඩම කළා. ඒ කාලේ මං හිතන්නේ ග්‍රීස්ම ඍතුවේ මැද වගේ කාලෙක දානෙට වැඩම කරලා දැන් අර චිත්ත ගෘහපතියා දානෙ බෙදනවා. දානෙ බෙදලා ඉවර වුණාට පස්සේ අනුමෝදනා ගාථා දේශනා කරලා උන්වහන්සේලා දානේ වළඳලා පිටත් වෙන්න ලෑස්ති වුණා. පිටත් වෙන්න ලෑස්ති වෙනකොට ඔබ දන්නවනේ ඉතින් හොඳටම ඉර පායගෙන එන වෙලාවට ග්‍රීස්ම ඍතුවේ ඉතින් හරි අමාරුයි ඉන්න. අඩිය තියන්නත් බෑ. ඒ කාලේ ඉතින් පාවහන් අරව මේවා කුඩ මොකක්වත් ඇත්තේ නෑනේ හාමුදුරුවන්ට. ඉතින් උන්වහන්සේලා පයින්ම වැඩම කරන එක බොහෝම අමාරු වැඩක්. ඒතර මේ චිත්ත ගෘහපතියා කිව්වා ගෙදර අයට මේ වාජනේව මේවා ටික අස් කරන්න මම මේ සංඝයා වැඩම කරවලා අම්බට්ට වනල හැබට මේ සංඝයා කැටුවම ගිහින් උන්වහන්සේලා වැඩම කරලා මම එන්නම් කියලා ඔන්න පණිවිඩයකුත් පිටත් කරලා ඇරියා. මේ චිත්ත ගෘහපතියා සංඝයාත් එක්කම පිටිපස්සෙන් යන ගමන් අර හාමුදුරුවෝ අතර දැන් පිටිපස්සෙන් ඉන්නවා පුංචි හාමුදුරුවෝ කෙනෙක්. උන්වහන්සේගේ නම මහාකනේ. ඒතර ගෙදර ආයට කෙලින්ම පණිවිඩයක් යවුවා. පණිවිඩයක් කිව්වා මේ ගෙදර වාජන ඔක්කොම අස් කරන්න. මම මේ සංඝයා වැඩම කරලා ඉන්නම් කියන අදහසින් තමයි වඩින්නේ. ඉතින් යන්න බෑ පින්වත්නි. අඩිය තියන්න බෑ. හරියට වැල්ල රත් වෙලා ඊටාම අපහසු මාර්ගයක තමයි යන්නේ. මොකද ග්‍රීස්ම ඍතුවේ මේ දුෂ්කරතා මැදින් උන්වහන්සේලාට වඩින්න පුළුවන්කමක් නැහැ. බොහෝම අපහසුයි උන්වහන්සේලා වඩින ගමනේ. අර මහාක කියන හාමුදුරුවෝ කුඩා ස්වාමීන් වහන්සේ නමක්. අවුරුදු 15ක් විතර ඇති. උන්වහන්සේ අර වැඩිහිටි හාමුදුරුවරුන්ට ස්තවිර හාමුදුරුවරුන්ට කතා කරලා කිව්වා ස්වාමීන් වහන්සේ ස්තවිරයන් වහන්සේ මේ ගමන නම් හරිම දුෂ්කර පාටයි. මේ ගමන ලේසි පහසු ගමනක් නන් නෙමෙයි. මේ ගමනේදී අපිට බොහෝ අපහසුතා විඳින්න වෙනවා. හැබැයි මේ ගමනේදී ස්වාමීනි මේ අවුව අඩුවෙන් ටිකක් පායනවා නම් හොඳයි නේද? ස්වාමීනි මේ යන ගමනේදී අම්බට්ට වනල හැබට යනකම් පොඩි හුලඟක් හමනවා නම් අපිට විඩාවක් නැති වෙයි නේද? බලන්න උන්වහන්සේ කියන කතාව. හුලඟක් හැමුවොත් අපිට විඩාවක් නැති වෙයි නේද? පොඩි වැහි පොඳක් වැටෙනවා නම් හොඳයි නේද? වලාකුළු ටිකක් මේ පැත්තට හමනවා නම් හොඳයි නේද කිය දැන් මර පොඩි හාමුදුරුවෝ කියනවා. දැන් චිත්ත ගෘහපතියත් පිටිපස්සෙන් ওই කතාව අහගෙන කිසි සද්දයක් නැහැ. දැන් යනවා. යන ගමන් අර කුඩා හාමුදුරුවෝ තමයි ස්තවිර හාමුදුරුවන්ට කියන්නේ. එතකොට අර ස්තවිර හාමුදුරුවෝ කියනවා අනේ පොඩි නම ඒක ඇත්ත තමයි. මේ වෙලාවේ ඉතින් පොඩි හුලඟක් එහෙම එනවා නම් හොඳයි. පොඩි පින්නක් එහෙම්මින් යනවා නම් හරි සනීපයිනේ කකුලට දැන් අඩිය තියාගන්න බෑනේ. මේ අවුව වැඩිකමට අඩිය තියාගන්න බෑනේ කියනකොට උන්වහන්සේ යන ගමන් පින්වත්නි අභිඥා සමාපත්තියකට සමවැදිලා එ르දියක් පෑවා. ඒක හරිම ආනුභාව සම්පන්න එ르දියක්. පොඩි වෙලාවකින් ඊටාම ස්වල්ප අඳුරක් එක්ක පින්නක් එන්න පටන් ගත්තා. හැබැයි මේ පින්නෙන් උන්වහන්සේලාට කිසි බාධාවක් නැහැ. අර වේගෙන් මොර සූරන වැස්සක් වගේ වැස්සා නෙමෙයි.
ඒ පින්නත් එක්ක පින්වත්නි උන්වහන්සේලා වඩිනකොට මේ උන්වහන්සේලාට කිසි විඩාවක් නැහැ. අර වැල්ල තෙමිලා සාමාන්‍ය විදියට වැල්ලේ අඩියක් තියාගෙන යන්න පුළුවන් විදියට පොඩි මද හුළඟකුත් එක්ක තමයි පොඩි පින්නක් හැමුවේ. ඉතින් ඒ පින්න හමන ගමන් උන්වහන්සේ අර වැඩිහිටි හාමුදුරුවන්ගෙන් අහනවා ටික දුරක් ගිහින්. එතකොට දැන් පින්නත් ඉවරයි. අර විඩාවත් සංසිඳිලා දැන් ස්වාමීන් වහන්සේලා බොහොම පහසුවෙන් යන ගමන් අර ස්තවිර හාමුදුරුවන්ට ආයෙත් කතා කරලා අහනවා ස්වාමීනි ස්තවිරයන් වහන්සේ මෙපමණක් කළා ඇති නේද කියලා. ඒ වෙලාවේ උන්වහන්සේලා hina වෙලා කියනවා එපමණක් කරපු එකම කොච්චර දෙයක්ද පොඩි නම කියලා. මේ කතාවෙන් චිත්තගෘහපතිය දැනගත්තා මේ මහාක කියන පුංචි හාමුදුරුවරු මේ පිටිපස්සෙන් ගියාට මහා අනුභව සම්පන්න භික්ෂුවක් නෙවෙයි. උන්වහන්සේ බොහොම 이르දිමත් කෙනෙක්නේ. එහෙනම් උන්වහන්සේනේ මේ වැස්ස හදලා තියෙන්නේ. උන්වහන්සේගේ ආනුභාවයටනේ මේ හුලං හමලා තියෙන්නේ. මේ සංඝයාගේ පහසුවටනේ උන්වහන්සේ මේ වැඩේ කරලා තියෙන්නේ කියලා ඉතින් කල්පනා කර කර ගියා. ගිහින් උන්වහන්සේ හේම අර ස්තවිර හාමුදුරුවන්ගෙන් වෙන් වෙලා උන්වහන්සේ වැඩ ඉන්න ගල් කුටියට ගියා. යනකොට අර චිත්ත ගෘහපතියා උන්වහන්සේගේ පිටිපස්සෙන් යනවා. පිටිපස්සෙන් ගින් අර කුටිය ඇතුළට ගියාට පස්සේ උන්වහන්සේගේ කුටිය ඉස්සරහට ගිහින් චිත්ත ගෘහපතියා උගුර පෑදුවා. පාදනකට උන්වහන්සේ බැලුවා කවුද මේ ඇවිල්ලා තියෙන්නේ කියලා. මේ අපිට දන් දුන්න විශාල සංඝයාට මේ සම්පූර්ණයෙන්ම මච්චිකා සණ්ඩේ අම්බට්ට වනේ ඉන්න සංඝයාට දන් දුන්න මේ චිත්ත ගෘහපතියානේ ඇවිල්ලා ඉන්නේ. ඇහුවා මොකද ගෘහපතිය දැන් මේ ආපයින් මාව මුණ ගැහින්න ආවේ. ඒතකොට කියනවා ස්වාමීනි ඔබ වහන්සේ ආනුභාව සම්පන්න භික්ෂුවක්නේ. ඔබ වහන්සේ 이르දිමත් කෙනෙක්නේ. ස්වාමීනි මම ඔබ වහන්සේගේ 이르දිය දකින්න කැමතියි කියනවා. ස්වාමීනි ඔබ වහන්සේගේ 이르දිය දකින්න කැමති වෙලයි මම මේ ඔබ වහන්සේගේ කුටියට ආවේ කිව්වා. හැබැයිද කියලා ගණන් ගත්තේවත් නෑ ඒක. උන්වහන්සේ කියනවා එහෙමනම් එළියට ගිහින් ඔය තනකොළ ගස් කීපයක් අරන් එන්න කිව්වා. බේලිච්ච තනකොළ ටිකක් මේ මනුස්සයා ඉතින් අතට අහු වෙන ටිකක් අරගෙන ඇවිල්ලා මේ මනුස්සයා දැන් අර හාඳුරු ඉස්සරහා පෙනී ඉන්නවා. චිත්ත ගෘහපතියා. Tamanගේ කරේ උතුරු සළුව තිබ්බා. උතුරු සළුව අතුරන්න කිව්වා බිම. එතකොට මේ අර චිත්ත ගෘහපතියා උතුරු සළුව බිම දැම්මා. උතුරු සළුව බිම දාලා ඉවර වුණාට පස්සේ ඒ චිත්ත ගෘහපතියාට කියනවා ඔය තනකොළ ටික උතුරු සළුවට දාන්න කියනවා. උන්වහන්සේ මේ මිනිස්සයා බලාගෙන ඉද්දීම පින්වත්නි එර්දියෙන් උතුරු සළුව දැවෙන්නේ නැතුව උතුරු සළුව උඩට දාපු තනකොළ ටික පිලිස්සෙන්න සැලැස්සුවා. මේ මිනිස්සයාගේ ඇඟේ රෝමකෝප කෙලින් වුණා පින්වත්නි. රෝමෝද්ගමණය වුණා. එකපාරම දාඩිය දාන්න පටන් ගත්තා. දැන් Tamanගේ උතුරු සළුව දැවෙන්නේ නැතුව මේක උඩට දාපු තනකොළ ටික පත්තු වෙනවා. දැකලා උන්වහන්සේට වන්දනා කරලා කියනවා ආශ්චර්යයි ස්වාමීනි පුදුමයි ස්වාමීනි මගේ ඇඟේ දාඩිය දැම්මා කියනවා. මගේ ඇඟ එකපාරම සීතල වෙලා ගියා කියනවා. ස්වාමීනි ආනුභාව සම්පන්න භික්ෂුවක්නි. මේසා ආනුභාව භික්ෂුවක් මේ මච්චිකා සණ්ඩේ අම්බට්ට වනේ ඉන්නවා කියලා දැනගත්තාම මගේ හිතේ පුදුම ප්‍රීතියක් තියෙන්නේ. ඔබ වහන්සේ කැමති තාක් වැඩ ඉන්න කියනවා මේ අම්බට්ට වනේ. මම ඔබ වහන්සේට හැමදාම දානි ගේන්නම් කියනවා. මම පුළුවන් විදියට ඔබ වහන්සේට සිව්පසේම උපස්ථාන කරන්නම් හැමදාම වැඩ ඉන්න කිව්වා. උන්වහන්සේ වැඩි ටික දවසක් ඉන්න කියලා හිතාගෙන ඒ කතාවට පින්වත්නි පහුවෙනිදා උදේන්ම අවදි වෙලා පාත්‍ර සිවුරුත් අරගෙන මච්චිකා සණ්ඩෙන් වැඩියමයි කවදාවත් මේ පැත්තට ආවේ නැහැ කියනවා. බලන්න උන්වහන්සේලා එ르දිය Tamanගේ බඩ පුරව ගන්න පාවිච්චි කරේ නැහැ. අද මේ ධර්මයේ පාවිච්චි කරන්නේ ගොඩාක් දෙනෙක් Tamanගේ අඩුපහඩු ටික වහගන්න බලාගෙන. Tamanගේ බඩ පුරව ගන්න බලාගෙන. ඒ නිසා බලන්න උන්වහන්සේ වැඩියේ ටික කාලයක් ඉන්න කියලා හිතාගෙන. හැබැයි අර චිත්ත ගෘහපතියගේ කතාවට ආයේ කවදාවත් වැඩියේ නැහැ කියනවා. පහුවෙනිදා උදෙන්ම ගියා කියනවා. උන්වහන්සේ ලාභ සත්කාර දැක්කේ මාරයාට උපුගුලක් විදියට. අපිට ලැබෙන දේවල් අපිට මාරයාට උපුගුලක් විදියට පේන්නේ නැහැ. අපි ඒවා ප්‍රිය මනාපෝ පිළිගන්න ගියපු නිසා තමයි පින්වත්නි තෘෂ්ණාවෙන් තෙත් කර මේ ජීවිතේ ගහගෙන යන්නේ. අපිට ලැබීම් ඉදිරියේ ධර්මයේ මතු කර ගන්නත් බෑ, නොලැබීම් ඉදිරියේ ධර්මයේ මතු කර ගන්නත් බෑ.
හිමිවීම ඉදිරියේ ධර්මයේ මතු කරගන්නත් බෑ. අහිමිවීම ඉදිරියේ ධර්මයේ මතු කරගන්නත් බෑ. අහිමිවීම නම් ධර්මයේම මතු කරගන්න හම්බෙච්ච කමටහනක් පින්වත්නි. පින්වත්නි මේ කෙලෙස් සහිත ලෝකයේ අහිමිවීම හැර වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද? අපේ තියෙන අරුබුදය තමයි අපි මේ දෙපැත්ත ගැන අවබෝධයක් නැහැ අපිට. මේ ලෝකෙ දෙපැත්තක් තියෙනවා කියලා අපිට අවබෝධයක් නැහැ. අපි බලාපොරොත්තු වෙන එක පැත්තක්. හැමදාම ලාභේ බලාපොරොත්තු වෙනවා, ප්‍රශංසාව බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ හැම වෙලාවකම අපි තවත් කෙනකින් යස බලාපොරොත්තු වෙනවා. අයස, අලාභය, අතෘප්තිය අපි බලාපොරොත්තු වෙන්නේ. හැබැයි මේ අයස, අලාභය, අතෘප්තිය පිරිච්ච ලෝකයක අපි ඉන්නේ පින්වත්නි. එක පැත්තක් අපිට ලැබෙන්නේ නැහැ කවදාවත්. මේ යන ලෝකේ දෙපැත්තක් ලැබෙනවා. දෙපැත්තක් ලැබෙනකොට අපිට මේ දෙපැත්ත ලැබෙන අවස්ථාවක දරා ගන්න පුළුවන් හිතක් අපිට තියෙන්න ඕන පින්වත්නි. ඔකට හරිම ලස්සන දෙයක් තමයි බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවෙන් දියුණුන ඔය නිකායාන්තර බුදු සමයේ සෙන් කියලා බුදුදහමක් තියෙනවනේ. එක සෙන් ගුරුවරයෙක් මේ එයාගේ ගෝලයා හැමදාමත් කරන දෙයක් තිබුණා. ඒ ගෝලයා හැමදාම බොහොම ලස්සනට ඔය ජපානයේ සකුරා මල් පිපෙන කාලයක් තියෙනවා. ඒ සකුරා කොළ වැටෙනවා. සකුරා කොළ වැටෙනකොට මේ හාඳුරු මොකද කරන්නේ? ඒ කොළ ටික බොහොම පිළිවෙලට ලස්සනට අතු ගන්නවා. එතකොට මේ කොළ ටික ලස්සනට අතු ගෑලා ඉවර වුණාට පස්සේ අර වටපිටාවේ අය අනිකුත් ඔය ආරාමී විහාර සංකීර්ණයක්නේ. ඒ විහාර සංකීර්ණේ ඉන්න ස්වාමීන් වහන්සේලා අනිකුත් පැවිදි පිරිස ඇවිල්ලා කියනවා අනේ හරි හොඳයි. ඔබ වහන්සේ හරි පිළිවෙලට වැඩ කරනවානේ. කොච්චර ලස්සනයිද බලන්නකෝ මේ මළුව. මෙච්චර ලස්සනට ඔබ වහන්සේ නෙවෙයි හැමදාම මම දින්නේ කියලා කියනකොට උන්වහන්සේලා හරි සතුටුයි. ප්‍රශංසා කරනකොට පුදුම සතුටක් හිතේ උපදිනවා. ඒ සතුට ඉහවහ යනවා. හරීම ප්‍රීතියක් හිතේ උපදිනවා. තමන්ව වර්ණනා කරනකොට, තමන්ව අගය කරනකොට උන්වහන්සේ පුදුම විදියට සතුටු වෙනවා. පුදුම තරම් සතුටක් උන්වහන්සේගේ හිතේ උපදිනවා. දවසක් මේ සෙන් ගුරුවරයෙක් උන්වහන්සේ ළඟට ආවා. සෙන් ගුරුවරයෙක් උන්වහන්සේ ළඟට ඇවිල්ලා අහනවා දැන් මේ කොළ වැටෙන එක දිහා බලාගෙන ඔබ මේ කතු ගෑවුම් ඔබ සතුටු වෙනවා. ඔබට කවුරු හරි ඇවිල්ලා කිව්වොත් වෙන වැඩක් නැතුවටද මේ අතු ගාන්නේ? මොකටද මේ අතු ගාන්නේ කියා ඔබට බැන්නොත් ඔබට මොනවද හිතෙන්නේ අහනවා. එතකොට කියනවා මට එහෙම එකක් කියනකොට මට ඒක දරාගෙන ඉන්න බෑ කියනවා. හේතුව තමයි මම මේ යහපත් දෙයක් කරන්නේ. මම මේ හොඳ දෙයක් කරන්නේ. මම මේ වැදගත් දෙයක් කරන්නේ. මෙච්චර වැදගත් දෙයක් කරද්දී, හොඳ දෙයක් කරද්දී, යහපත් දෙයක් කරද්දී ඇයි මට හිම දොස් කියන්නේ? ඇයි ඒක අගය කරන්න බැරි? ඇයි ඒක වර්ණනා කරන්න බැරි? ඇයි ඒකට ප්‍රශංසා කරන්න බැරි? මෙච්චර හොඳ දෙයක් කරද්දී ප්‍රශංසා කරන්න බැරි වෙන්න හේතුවක් නැහෙනි කියනවා. දැන් එතකොට උන්වහන්සේ බලාපොරොත්තු වෙන්නේ කීර්තිය ප්‍රශංසා විතරයි. අපකීර්තිය කවදාවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. එතකොට උන්වහන්සේ කියනවා මේ කෙලෙස් සහිත ලෝකයෙන් කීර්තිය විතරක් නෙමෙයි අපකීර්තියත් බලාගෙන ඉන්න කියනවා. ඒ වෙලාවේ සිහිය උපන්නා. සිහිය ඉපදිලා අර ගුරුවරයා ගිහින් අර සකුරා ගහ ළඟට ගිහින් සකුරා ගහ හයියෙන් හොල්ලලා තියෙනවා. ඒ සකුරා ගහ හයියෙන් හොල්ලනකොට පින්වත්නි අර සකුරා කොළ කොම අපිලිවලට වැටුණා. වැටුණාට පස්සේ කියනවා දැන් තමයි ඇත්තටම මිදුල ලස්සන කියනවා. දැන් තමයි මිදුල හැබෑවටම ලස්සන කියනවා. ඒක හරි ලස්සන කතාවක්. හේතුව තමයි අර කැමැත්ත ප්‍රශංසාවටම අපි බර වෙලා හිටියොත් අපකීර්තිය අප්‍රසාදයට අපි ලක් වෙනකොට දොස් අහන්න වෙනකොට පුදුම විදිහේ කඩාවැටීමක් පසුතැවීමක් හිත වේදනාවක් හදාගෙන හඬා තමයි මේ ජීවිතය අපිට හමාර කරන්න වෙන්නේ. ඒ නිසා අපි හැම වෙලාවකම දක්ෂ වෙන්න ඕන පින්වත්නි මේ කෙලෙස් වලින් පිරිච්ච ලෝකයේ කෙලෙස් වලින් පිරිච්ච තැනක පින්වත්නි මේ හැම වෙලාවකම අකුසලයට බර වෙච්ච තැනක නින්දාව පිරිච්ච තැනක නින්දාවට වඩා දෙයක් අපට මුණ ගැහෙන්නේ නැහැ. ඒ නිසා හැමදාම ප්‍රශංසාව බලාපොරොත්තු වුණාට අපට කවදාවත් එහෙම ප්‍රශංසාවක් බලාපොරොත්තු වෙන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා ධර්මයක් ක්‍රමානුකූලව පිළිවෙලින් පිළිවෙලට පුහුණු කරගෙන යන්න බලන්න. ඒ ධර්මයක් පුහුණු කරන ශ්‍රාවකයෙකුට ඊටාම වැදගත් දෙයක් පින කියලා කියන්නේ. කුසලයේ කියලා කියන්නේ අප්‍රමාදීකම කියලා කියන්නේ.
එතකොට මේ අප්‍රමාදීකම තුල තමයි විමුක්තිගාමී ශ්‍රාවකයෙක් බිහි වෙන්නේ. අප්පමත්තෝ පමත්තේසු සුත්තේසු බහුජාගරෝ කියලානේ අපි මේ දේශනාව ආරම්භ කරද්දී ඔබට කිව්වේ. අබලස්සංව සීගස්සෝ හරියට මේ අලසකම තියෙන ප්‍රමාදකම තියෙන කෙලෙස් වලින් නිදාගත්ත, ඒ කියන්නේ කෙලෙස් නින්දට හොඳටම වැටිලා ඉන්න කෙනා, කෙලෙස් වලම ගැලි ගැලි ඉන්න කෙනා අබලස්සංව සීගස්ස හිත්වා යාති සුමේදසෝ. උන්වහන්සේ මතක් කරනවා කෙලෙස් වලටම බැහැගත්ත අලස වෙච්ච මේ ප්‍රමාද වෙච්ච කෙනා හරියට තමන්ගේ ජව බල හිඳගත්ත ජව බල පිරිහිලා ගිය අස්සෙක් වගේ කියනවා. හැබැයි අප්‍රමාදීකම, ගුණධර්ම, ඒ වගේම අලසකමක් නැතිකම, කෙලෙස් නින්දට වැටිලා නිදාගෙන ඉන්නේ නැතිකම යම් කෙනෙකුට තියෙනවා නම් ජව බල සිඳිච්ච අස්වැයන් මැද්දේ බලය පිරුණු ජවයේ පිරුණු අස්වැයෙක් වගේ හොඳ ප්‍රගති වේගයක් තියෙනවා කියනවා විමුක්තිය කරා. ඒ නිසා අපේ ජීවිතේ මේ ස්වල්ප ගුණධර්ම වලින් නැගී හිටින්න අපිට පුළුවන් වෙන්න ඕන. ඒවා ක්‍රමානුකූලව තමයි දියුණු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ අගය කළේ කෙලෙස් වලින් පිරිච්ච ලෝකයේ කෙලෙස් මඩගොඩේ බැහැගෙන ඉන්න ශ්‍රාවකෙක් නෙමෙයි පින්වත්නි. බුදුරජාණන් වහන්සේ අර කුණ්ඩලීය කියලා තවුසෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ඔබ වහන්සේ කවර දෙයක මොන වගේ දෙයක ආනිසංස දකිමින්ද වාසය කරන්න කියලා. ඔබ වහන්සේ මොන වගේ දෙයක ආනිසංස දකිමින්ද ස්වාමීනි වාසය කරන්න කියනවා. ඒතර භාග්‍යවතුන් වහන්සේ එකම උත්තරේ මොකද්ද? උන්වහන්සේ මතක් කරනවා පින්වත් කුණ්ඩලීය මම විද්‍යා විමුක්ති ඵල ආනිසංස දකිමින් වාසය කරන්නේ. මම විද්‍යා විමුක්ති ඵල ආනිසංස වර්ණනා කරමින් වාසය කරන්න කියනවා. එතකොට අපි අවිද්‍යාවෙන් වැහිලා තණ්හාවෙන් බැඳිලා අවිද්‍යාවයි තණ්හාවයි කියන්නේ සංසාර මගේ අම්මයි තාත්තයි වගේ පින්වත්. එතකොට සංසාරේ අම්මයි තාත්තයි කියන්නේ අවිද්‍යාවයි තණ්හාවයි. එතකොට අවිද්‍යාවෙන් වැහිලා තණ්හාවට අපි ඕනෑවට වඩා බැඳිලා යන ජීවිතය තුළ අපිට විද්‍යා විමුක්තියක් ගැන අදහසක් නැහැ. හැබැයි බුදුරු අගය කළේ අවිද්‍යාව. එතකොට බුදුරජාණන් වහන්සේලා අගය කළේ විද්‍යා විමුක්ති ඵලය. නමුත් අපි වැහිලා ඉන්නේ අවිද්‍යාවටයි තණ්හාවටයි. දැන් කුණ්ඩලීයට කියනවා මම විද්‍යා විමුක්ති ඵල ආනිසංස දකිමින් විද්‍යා විමුක්ති ඵල වර්ණනා කරමින් වාසය කරන්න කියනවා. එතකොට එයා අහනවා හොඳයි ස්වාමීනි එහෙනම් මට කියන්න විද්‍යා විමුක්ති ඵල ආනිසංස දකින්න හේතුව මොකද්ද? කුමක් ඇති කල්හිද විද්‍යා විමුක්ති ඵල ඇති වෙන්නේ? එතකොට ඔහුට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා බොජ්ජංග සම්පූර්ණ කිරීමෙන් බෝධිඅංග ධර්ම සම්පූර්ණ කිරීමෙන් තමයි විද්‍යා විමුක්ති ඵල ආනිසංස මතුවෙන්නේ කියනවා. එතකොට ආයෙත් අහනවා කුණ්ඩලී අහනවා හොඳයි ඔබ වහන්සේ මට කියන්න බොජ්ජංග ධර්ම සම්පූර්ණ වෙන්නේ කුමක් ඇති කල්හිද? ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ මතක් කරනවා පින්වත් කුණ්ඩලීය සතිපට්ඨාන ධර්මයන් සම්පූර්ණ වෙච්ච තැනක තමයි බොජ්ජංග ධර්ම සම්පූර්ණ වෙන්නේ කියනවා. බොජ්ජංග ධර්ම සම්පූර්ණ වෙච්ච තැනක තමයි විද්‍යා විමුක්ති ඵල ආනිසංස මතුවෙන්නේ කියනවා. එතකොට මේ සියලු ගුණ ධර්ම මේ දන් දීමකින් සිල් රැකීමකින් සම්පූර්ණ වෙන්නේ නැහැ. සිල් රැකීමකින් ස්වල්ප වශයෙන් විමුක්තියට අදාළ වැඩපිළිවෙලේ මූලික අධීරයට අදාළ දේවල් සම්පූර්ණ වෙන්න පුළුවන්. හැබැයි පින්වත්නි සිල් රැකීමකින් ඊටාම ඉහළ ආධ්‍යාත්මික වැඩපිළිවෙලකට අදාළ ප්‍රමුඛ පෙළේ කාරණා මතු කරගන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න පින්වත්නි හැම වෙලාවකම ඔබේ ජීවිතය තුළ මේ කියන ගුණධර්ම වලින් ඔබේ ජීවිතය ගොඩනගා ගන්න. ගුණධර්ම තුළ ඔබේ ජීවිතය ශක්තිමත් කරගන්න ඔබේ වැඩපිළිවෙලක් තියෙන්න ඕන. එහෙම නැති වුණොත් ඔබේ හිතේ ඇතිවන කෙලෙස්ම තමයි ඔබේ සුගතියත් ඔබේ විමුක්තියත් ඔබේ ආධ්‍යාත්මයත් වහලා දාන්නේ. ඒක විශාල හානියක් ඔබට. ඔබේ ආධ්‍යාත්මය, ඔබේ කුසලය, ඔබේ විමුක්තිය වහලා දාන තැනකට ඔබ කටයුතු කරන්න එපා. ඔබේ විමුක්තිය වහලා දාන්නේ ඔබේ පන්සලේ හාමුදුරුවෝ නෙමෙයි. ඔබේ විමුක්තිය වහලා දාන්නේ ඔබේ ගෙදර බිරිඳ කියලා අපිට ඇඟ බේර ගන්න බෑ. ස්වාමියා කියලා ඇඟ බේර ගන්න බෑ. ඒ ඇත්තන්ගෙනුත් ආර්ය මාර්ගයට සම්බාධකයක් තියෙන්න පුළුවන්.
ඔබේ විමුක්ති මාර්ගයේ වහලා දාන්නේ ඔබේ දරුවෝ කියලා අපිට අයින් වෙන්න බෑ. පින්වත්නි, කෙලෙස් වලින් බර වෙච්ච ජීවිතයක් නම් ඔබට තියෙන්නේ ඔබේ විමුක්තිය වැහිලා යනවා. එතකොට මේ කෙලෙස් සහිත ජීවිතයට අවතීර්ණේ වුණේ ඔබම තමයි. ඒක කාටවත් පවරන්න බෑ. ඕකට බුද්ධ දේශනාවේ තියෙන හරියට මේ සල් ගහක් හොඳට රූස්සව හැදිච්ච සල් ගහක් ඒ සල් ගහේ රූස්සව අතුපතර බෙදිලා ගිහින් ඊටාම රූස්සව හැදිච්ච සල් ගහක පින්වත්නි මේ සල් ගහේම පිලලයක් හැදෙනවා කියනවා. එතකොට පිලලේ හැදුනේ සල් ගහේමයි පින්වත්නි. පිලලේ කවුරුවත් ගෙනල්ලා දැම්මේ නැහැ. එතකොට සල් ගහේ හැදිච්ච පිලලයම හරියට ඒ සල් ගහ විනාශ කරලා දානවා වගේ සල් ගහ අයින් කරලා දානවා වගේ සල් ගහ විනාශ කරලා දානවා වගේ. ඒතර තමන්ගේ හිතේ වැඩිච්ච කෙලෙසය යටපත් කරගෙන හරියට දතට දත තියාගෙන හරි වීරිය කරගෙන හරි ඒ කෙලෙසේ යටපත් කරගන්න අපිට වැඩපිළිවෙලක් නැති වුණොත් එහෙම ඔබ තුල ගොඩ නැගෙන කිලේශයම තමයි ඔබේ සුගතියත් ඔබේ නිවනත් ඔබේ විමුක්තියත් සියල්ලම වහලා දාන්නේ. ඒ නිසා මේ ධර්මයේ කියන ජලාශයට බහින විවිධ තොටුපළවල් තියෙන්න පුළුවන්. ක්‍රමානුකූලව ඊටාම පිළිවෙලට ධර්මයේ කියන විශාල ජලාශයට බැහැලා හිත්සේ ධර්මයේ හැසිරෙන්න අපට වැඩපිළිවෙලක් නැතිකම තමයි විශාලම ප්‍රශ්නේ. ඒකට අදාළ ප්‍රමුඛ පෙළේ කාරණේ තමයි තමන්ව ගවේෂණය කරන එක, තමන් දිහා බලාගෙන ඉන්න එක, පංචස්කන්ධ ලෝකයේ පිළිබඳ අවබෝධයක් හදාගන්න එක. ඒතර පංචස්කන්ධ ලෝකය කියන්නේ රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංකාරස්කන්ධය, විඥානස්කන්ධය. එතකොට මේ රූප වේදනා සංඥා සංකාර කියන කාරණා කියලා කියන්නේ පින්වත්නි විඥානයේ ගෘහය වගේ කියලා කිව්වේ. එතකොට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධ ලෝකයේ තුලින් ඔබම තමයි උපාදානස්කන්ධ ලෝකයක් හැදුවේ. ඒක වෙන බාහිර ලෝකයේ කෙනෙක් කරපු දෙයක් නෙමෙයි. ඒතර ඔබම තමයි පංචස්කන්ධ ලෝකයේ උපාදානස්කන්ධ ලෝකයක් දක්වාම නිර්මාණය කළේ. එතකොට ඔබ දක්ෂ වෙන්න ඕන පරිස්සමට සුරක්ෂිත විදියට පංචස්කන්ධය තුල ඕනෑවට වඩා තණ්හාවෙන් බැඳින්න නැතුව තණ්හාවෙන් තෙත් කරන්නේ නැතුව මේ ජීවිතේ ගැලවිලා යන මේ ජීවිතේ නිදහස් වෙලා යන වැඩපිළිවෙලක් හදාගන්න. ඒතර පංචස්කන්ධය ගැන අවබෝධයක් හදාගන්න ශ්‍රාවකෙක් පළවෙනියෙන්ම මේ රූපය තමයි යථාර්ථ අවබෝධයටපත් වෙන්න ඕන. නාම රූප ධර්මයන්ගේ නාම කොටස් පිළිබඳ අවබෝධයක් හදාගන්නවට වඩා පළවෙනියෙන් බුද්ධ ශාසනයේ ධර්ම මාත්‍රයක්වත් දියුණු වෙලා නැති ශ්‍රාවකෙක් මේ රූපේ යථා පරිදි රූපේ යථා ස්වභාවය දකින්න එක තමයි පළවෙනියෙන් කරගන්න අවශ්‍ය වෙන්නේ. එතකොට රූපේ යථා පරිදි දකින්න ශ්‍රාවකෙක් ඒ තුලින් ධර්මයේ තුල යම් ස්ථාවර බවක් විදර්ශනා ඥානයක් උපදව ගත්තට පස්සේ එයා වේදනා සංඥා සංකාර විඥාන කියන අනිකුත් ස්කන්ධයන් පිළිබඳවත් යථා අවබෝධයටපත් වෙනවා. රූපය කියලා කියන්නේ පින්වත්නි මේ ඔබේ වසඟේ තියාගන්න පුළුවන් දෙයක් විදියට දැක්කට පින්වත්නි මේ අපිට වෙලා තියෙන ප්‍රශ්නේ තමයි අපි රූපය ආත්ම වශයෙන් ග්‍රහණය කරගන්නවා. તો රූපය ආත්ම වශයෙන් මම වශයෙන් මගේ වශයෙන් තණ්හා මාන දිට්ටි වශයෙන් රූපය දිහා බලන්න පටන් ගන්නවා. ඒකට කියන්නේ සක්කාය දිට්ඨිය කියලා. සක්කාය දිට්ඨිය නිසා රූපය තණ්හා මාන දිට්ටි වශයෙන් බලන්න පටන් ගත්තට පස්සේ එයා රූපය එයාව යට කරගන්නවා. පින්වත්නි රූපයට ඔබව යට කරන්න දෙන්න එපා. රූපයට ඔබව යට කරන්න දෙන්න එපා. ඔබ විසින් රූපය යට කරන්න. ඔබ විසින් රූපය යට කරන්න. එතකොට රූපය කියලා කියන්නේ ඔබ හිතන විදිහේ සාරවත් දෙයක් නෙමෙයි. රූපය කියලා කියන්නේ මම මගේ ආත්මය කියලා තණ්හා මාන දිට්ටි වශයෙන් ඔබ අල්ලගත්තට රූපය තණ්හා මාන දිට්ටි වශයෙන් අල්ලගන්න පුළුවන් දෙයක්ුත් නෙමෙයි පින්වත්නි. ඒ නිසා මේ රූපය ගැන යථාබෝධයටපත් වෙනකොට බාහිර ලෝකයේ තියෙන ක්‍රියාවලිය දිහා හොඳින් දකින්න. හිතන්න ඔබ ඉන්න තැන මොකක් හරි රූස්ස ගහක් තියෙනවා කියලා හිතන්න. අඹ ගහක් තියෙනවා කියලා හිතන්න. දැන් අඹ ගහ හැදිලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූතයන්ගෙන්. පින්වත්නි ඔయిత වඩා දෙයක් අඹ ගහේ තියනවාද?
ඔයිට වඩා දෙයක් අඹ ගහේ නැහැ. ඒතර අඹ ගහ ඇදිලා තියෙන්නේ පඨවි ස්වභාවයෙන්, ආපෝ ස්වභාවයෙන්, තේජෝ ස්වභාවයෙන්, වායෝ ස්වභාවයෙන්. එතකොට ඔය අඹ ගහ හැදිලා තියෙන ඔය ස්වභාවය නම් එතකොට අඹ ගහටත් තිබුණා මේ අන්කුර අවස්ථාවක්. අඹ ගහට තිබුණා මේ ඊතා තරුණ වියටපත් වෙච්ච අවස්ථාවක්. අඹ ගහට තිබුණා මෝරපු මල් හට ගන්න අවස්ථාවක්. අඹ ගහට තිබුණා කාලයක් ඵල දරන අවස්ථාවක්. අඹ ගහටත් තියෙනවා වියපත් අවදියක්. එතකොට අඹ ගහ හැදිලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වලින්. එතකොට අඹ ගහටත් තියෙනවා විවිධ අවදි. පින්වත්නි ඔබට බලන්න ඔබ හැදිලා තියෙන්නේ ඔබේ රූපේ හැදිලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූත රූපයන්ගෙන්මයි. ඔබේ ශරීරය ඊට වඩා වෙන මොකක්වත් නැහැ. වෙනස තියෙන්නේ ඔබ සවිඥානිකයි අඹ ගහ අවිඥානිකයි. එතකොට ඔය දේවල් වලින් හැදිලා තියෙන අඹ ගහත් ඔබත් අතර වෙනසක් දකින්න නැති දවසක් ආවොත් එදාට නැවත උපතක් කරා යන්නේ නැති විදියට ඔබ නිවෙන්න පටන් ගන්නවා. එතකොට අඹ ගහත් පෝෂණය වුණේ පොළවේ තියෙන සාරය නිසා. ඔබ පෝෂණය වුණෙත් පොළවේ තියෙන සාරය නිසා. ඔබත් කන්නේ පොළවේ තියෙන දේවල්ම තමයි. බොංචි විදියට හරි, බත් විදියට හරි, හාල් විදියට හරි වෙන මොනවා හරි කමක් නැහැ. ඔබ ආහාරයට ගන්නෙත් පින්වත්නි වෙන මොකුත් නෙමෙයි. ඔබ ආහාරයට ගන්නෙත් ඔය අඹ ගහ පෝෂණය කරපු පදාර්ථ ටිකෙන්ම තමයි. දැන් ඔබේ ශරීරය පුංචි කාලේ වගේ නෙමෙයි. දැන් ඔබ වෙනස් වෙලා. ඔබේ ශරීරයේ සැලකිය යුතු ආකාරයෙන් වෙනස් වෙලා තියෙනවා. සැලකිය යුතු ආකාරයෙන් ඔබේ ශරීරයේ වෙනස් වුණේ කුමක් නිසාද පින්වත්නි? ඔබේ ශරීරයේ සැලකිය යුතු ආකාරයෙන් වෙනස් වුණේ බාහිර තිබුණු ආහාර පාන නිසා. ඔබේ ශරීරය ඔච්චර වර්ධනය වුණේ බාහිර ආහාර පාන මේ පොළවේ සාරය නිසා. ඒ නිසා මෙන්න මේ විදියට ඔබ දකින්න පටන් ගන්න. එතකොට මේ විදියට ඔබ රූපයේ කෙරෙහි අනිමිත්ත වශයෙන් දකින්න පටන් ගන්න. අනිමිත්ත වශයෙන් කියන්නේ ඇලෙන්න බැඳෙන්න මේකේ කිසිවක් නැහැ කියලා දකින්න පටන් ගන්න. මොකද මේක මගේ වසඟේ තියාගන්න පුළුවන් කියලා ඔබ සක්කාය දිට්ඨියට ආවොත් පින්වත්නි ඔබ එතනින් එහාටම සංසාර මඟ වරද්ද ගන්නවා. නිවන් මඟ සම්පූර්ණ කණපිට හරව ගන්නවා. හේතුව තමයි මේ ඔබේ ශාරීරිය ඔබේ වසඟේ තියාගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඔබ වයසට යනවට කැමති නැහැ. නමුත් ඔබ අකමැති කියලා මේ ඇඟ වයසට යන එක නවතිනවද? ඔබ ලෙඩ වෙන්න කැමති නැහැ. හැබැයි ලෙඩ වෙන්න අකමැති වුණාට මේ ශරීරේ ලෙඩ වෙන එක නවතිනවද? ඔබ මැරෙන්න කැමති නැහැ. ඔබ කෙස් ටික සුදු වෙනවට කැමති නැහැ. හැබැයි මම නම් කෙස් සුදු වෙනවට කැමති නැහැ කියලා ඔබ හිතාගෙන හිටියට ඔබේ හිතේ තියෙන විදියට කෙස් ටික කළු පාටින්ම තියාගන්න පුළුවන්ද ඔබට? මම මැරෙන්න කැමති නෑ කිව්වට කිසි කෙනෙක් මරණයට කැමති නෑ. මරණයට කැමති නැති වුණාට පින්වත්නි ඔබට ඔබේ ජීවිතය අමරණීයව තියාගන්න පුළුවන්ද? එතකොට ඔබට තේරෙනවා මේක මගේ වසඟේ තියාගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ නිසා පින්වත්නි පුළුවන් තරම් රූපේ දිහා ඔබේ රූපේ දිහා අනිමිත්ත වශයෙන් බලන්න පටන් ගන්න. කොහොමද අනිමිත්ත වශයෙන් බලන්නේ? අනිමිත්ත වශයෙන් බලන්නේ මේ රූපේ ඇලෙන්න බැඳෙන්න කිසි දෙයක් නැහැ කියලා දකින්න පටන් ගන්නවා. මේ රූපේ. මොකද ඇලෙන්න බැඳෙන්න තියෙනවා නම් මම ඇලිලා ඉන්න තරමට මේ රූපේ පවත්වන්න පුළුවන් වෙන්න eBay. එතකොට මේ රූපේ ඇලෙන්න කිසි දෙයක් නැහැ, බැඳෙන්න කිසි දෙයක් නැහැ. මට ඕන විදියට මේ රූපේ පවත්වන්න බෑ කියලා දකින්න දක්ෂ වෙන්න. ශුන්්‍යතක වශයෙන් දකින්න ඕන. ශුන්්‍යත කියලා කියන්නේ මොකද්ද? සත්ව පුද්ගල වශයෙන් පවත්වන්න මේකේ කිසිවක් නැහැ කියලා දකින්න දක්ෂ වෙන්න. සත්වයක් පුද්ගලයෙක් පින්වත්නි ওই රූපයේ තුල දකින්න තාක්කල් ඔබ සංසාර චක්‍රයෙන් නිදහස් වෙන්නේ නැහැ. මේකේ සත්ව පුද්ගලයෙක් නැහැ පින්වත්නි. මේක හුදු සංකාර පිටක් විතරයි. වජිරා සූත්‍රයේ තියෙන විදිහට මේක සංස්කාර පිටක් විතරයි. මේ සත්ව පුද්ගල භාවයෙන් මේ සංකාර පිට අල්ලගත්ත නිසා තමයි පින්වත්නි ඒ අවිද්‍යාව නිසා තමයි සංස්කාර නිසා ඇතිවෙච්ච විඥානයක් බැහැගත්තේ. ඒ බැහැගත් විඥානය නිසා නාම රූප ඇති වුණා. නාම රූප නිසා ආයතන හයක් හටගත්තා. නාම රූප කියන්නේ විඥානයක් බැහැගත්තේ නැත්තම් මේ ක්‍රියාවලිය නවතිනවා පින්වත්නි. බුදුරජාණන් වහන්සේ එක දේශනාවක් කියනවා මහණෙනි විඥානයක් බැහැගත්තොත් එතන කුමක්ද තියෙන්නේ කියලා අහනවා. උන්වහන්සේලා මතක් කරනවා ස්වාමීනි විඥානයක් යම් තැනක බැහැගත්තොත් එතන නාම රූප තියෙනවා.
දැන් විඥානයක් මව් කුසට බැහැගත්තොත් පින්වත්නි එතන නාම රූප කියලා දෙකක් හට ගන්නවා. ඒතොර නාම රූප දෙකක් තියෙන තැන මොකද වෙන්නේ පින්වත්නි? ඇස නම් වූ ආයතනය හට ගන්නවා. කන නම් වූ ආයතනය හට ගන්නවා. නාසය නම් වූ ආයතනය හට ගන්නවා. දිව නම් වූ ආයතනය හට ගන්නවා. ශරීරය නම් වූ මේ ක්‍රියාවලිය හට ගන්නවා. එතකොට නාම රූප පත්‍ය සලආයතනං කියලානේ කිව්වේ. එතකොට මව් කුසේ විඥානයක් බැසගත්ත නිසා තමයි නාම රූප කියලා ස්වභාවයක් ඇති වුනේ. නාම රූප ප්‍රත්‍යයෙන් තමයි පින්වත්නි ආයතන හයක් ඇස කියලා ආයතනයක් වැඩුණේ. ඊට පස්සේ උන්වහන්සේ මතක් කරනවා මහණෙනි එහෙමනම් විඥානයේ බැහැර වුණොත් නාම රූප වැඩිද කියලා අහනවා. ස්වාමීනි විඥානයේ බැහැර වුණොත් නාම රූප වැඩෙන්නේ නැහැ. එතකොට තමයි පින්වත්නි අපි කියන්නේ ඇබෝෂන් වෙනවා කියලා. කලලේ ගබ්සා වෙනවා. ඇයි? විඥානයේ බැහැර වෙලා තියෙනවා. විඥානයේ බැහැර වෙච්ච තැනක නාම රූප වලට ඉඩක් නැහැ. නාම රූප නැති තැනක ආයතන හයක් පහළ වෙන්නේ නැහැ පින්වත්නි. එතකොට මේ විදිහට මේ හේතු සහිතව ඇති වෙන ක්‍රියාවලිය හැමදාමත් ගැට ගැහි හරියට නූල් බෝලයක් වගේ පැටලි පින්වත්නි අපි මේ ගැට ටිකට අහුනේ වෙන මොකුත් නිසා නෙමේ ශුන්්‍යත වශයෙන් මේ රූපේ තුල සත්වපුද්ගල භාවයක් හොයන්න පටන් ගත්තා. එතකොට ශුන්්‍යත කියලා කියන්නේ මේකේ සත්වපුද්ගල භාවයක් නැහැ කියලා දකින්න පටන් ගන්නවා. අනිමිත්ත කිව්වේ මොකද්ද? ඇලෙන්න මොකුත් නැහැ කියලා දකින්න පටන් ගන්නවා. ශුන්්‍යත කිව්වේ සත්වපුද්ගල භාවයක් නැහැ කියලා දකින්න පටන් ගන්නවා. අප්පනිහත කියලා කියන්නේ ප්‍රාර්ථනා කළ යුතු සැප වශයෙන් අල්ලා ගත යුතු ප්‍රමිති වශයෙන් තෝරා ගත යුතු කිසි දෙයක් මේ රූපේ නෑ කියලා දකින්න පටන් ගන්නවා. එහෙමනම් හැම වෙලාවකම රූපේ දකින්න ඕන කොහොමද? අනිමිත්ත වශයෙන් ඇලෙන්න බැඳෙන්න කිසිවක් නෑ කියලා දකින්න ඕන. ශුන්්‍යත වශයෙන් සත්වපුද්ගල භාවයක් නෑ කියලා දකින්න පටන් ගන්න ඕන. අප්පනිහත ප්‍රාර්ථනා කළ යුතු ප්‍රමිති වශයෙන් ගන්න මේකේ කිසි දෙයක් නෑ කියලා අපි හැම වෙලාවකම දකින්න පටන් ගන්න ඕන. එතකොට මේ දකින්න පටන් ගන්නකොට පින්වත්නි රූපයේ පිළිබඳ යථාර්ථ අවබෝධයට ඔබ විවෘත වෙනවා. ඒ රූපයේ පිළිබඳ යථාර්ථ අවබෝධයට විවෘත වෙන්නේ නැතුව විඳීම් පිළිබඳවත් සංඥා වශයෙන් හඳුනා ගැනීම වශයෙන්වත් සංකාර වශයෙන් චිත්තචෛතසික ධර්මයන්ගේ පහළවීම ගැනවත් විඥානස්කන්ධයේ ස්වභාවය ගැනවත් ආකෘතිය ගැනවත් හිතා ගන්න බෑ. මේ විවිධ කාරණා විශේෂයෙන්ම ඔය වේදනා සංඥා සංකාර විඥාන කියන ස්වභාවය විවිධ තැන්වල විවිධ විදිහට යෙදিলা තියෙනවා. ඒතකොට මේ විවිධ තැන්වල යෙදිච්ච ගැඹුරු අර්ථය මතු කර ගන්න නම් අඩුම රූපයේ පිළිබඳවත් යථාර්ථ අවබෝධයට එන්න. දැන් ඔබට තේරෙනවා ඔබ ඔය හිතන විදිහ එකක් නෙමෙයි ඔබේ රූපේ ඔබේ වසඟේ තියාගන්න බෑ. එතකොට ඔබගේ මේ රූපේ හැදිලා තියෙන පදාර්ථයි බාහිර ලෝකේ පදාර්ථයි අතර වෙනසක් නැහැ කියලා ඔබට තේරෙනවා. ඒ නිසා පින්වත්නි මම ඔබට කිව්වා වගේ එළියේ තියෙන අඹ ගහකොත් ඔබේ රූපයත් පිළිබඳ වෙනසක් දකින්න නැති ශ්‍රාවකෙක් වුණ දවසට ඔබ නිවෙන්න පටන් ගන්නවා. ඔබ හැම දිනාගේම ජීවිතේට ධර්මාවබෝධයේ පිණිසම මේ දේශනාව උපකාර වේවා